අපව කැඳවගත්ත ඒ ස්වාමින් වහන්සේට මුළු හදවතින්ම ප්‍රශංසා කරන්න. ඔබයි මමයි එක එක විදිහ අරගලවල ඉඳලා මේ රාත්‍රිය ඇවිල්ලා ඇති. බැරිකම් දහසක් මැද්දේ ඇති. පිළිතුරු නැති ප්‍රශ්න ඇති. පිළිතුරු නැති ලෙඩ රෝග ඇති. මේ හැම එකක්ම අරගෙන ඇවිල්ලා ඉන්නේ උන්වහන්සේගේ කැඳවුම ලෙසටයි. උන්වහන්සේ අද දවසේ ඔබවයි මාවයි කැඳවගත්තේ. ඒ උන්වහන්සේට ප්‍රශංසා කරන්න. ඔබ අදහනවද ප්‍රශංසාව මැද, নমස්කාරය මැද උන්වහන්සේ ජීවමානයි කියලා. එහෙනම් ප්‍රේමවන්තයනි, හැම දෙයක්ම අමතක කරන්න. දෙපැත්තේ ඉන්න අයව අමතක කරන්න. හිතන්න උන්වහන්සේට මම මුළු හදවතින්ම ස්තුති කියනවා, ප්‍රශංසා කරනවා. එහෙනම් ඔබේ දෑත් දෙක ඔසවන්න. අත්පොලසන් ආදයක් දීලා කියන්න. ප්‍රශංසා වේවා ස්වාමී. හalleluya 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 හalleluya. ඔබ වහන්සේට ස්තුති ස්වාමී. ඔබ වහන්සේගේ ආදරේ, ඒ ආදරයට දෝමනේ ස්තුති ස්වාමී. ඔබ වහන්සේගේ බලවත් ආදරේ ස්වාමී. ඔබ වහන්සේගේ රාත්‍රී ඔබ වහන්සේගේ ස්වාමී. ඔබ වහන්සේගේ ස්වාමී. रोमा 4:17-18 කියනවා ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ දෙන පොරොන්දුව ගැන. ඔබ බොහෝ ජාතීන්ගේ පියා කොට මම පත් කළේ කියලා දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දුවක් දෙනවා. මේ පොරොන්දුව දෙනකොට ආබ්‍රහම්ට දරුවෙක් නැහැ. ඒත් ආබ්‍රහම් මේකේ අදහ ගන්නවා. ආබ්‍රහම් අදහගන්නේ මලවුන්ට ජීවිතේ දෙන නැති දේ ඇති කරන දෙවියන් වහන්සේවයි. ප්‍රේමවන්තයනි, මේ රාත්‍රිය ඔබ මා අතර ඉන්නේ මලවුන්ට පණ දෙන නැති දේ ඇති කරන දෙවියන් වහන්සේ. එහෙනම් ඔබේ මගේ ප්‍රශ්නය උන්වහන්සේට ප්‍රශ්නයක් නෙමෙයි. ඔබේ මගේ අරගලය උන්වහන්සේට අරගලයක් නෙමෙයි. එහෙනම් මුළු හදවතින්ම උන්වහන්සේට කියන්න ස්තුති ස්වාමීනි, ප්‍රශංසා වේවා ස්වාමීනි, හalleluya ස්වාමීනි, ගෞරවය ස්වාමීනි, ඔබ වහන්සේටමයි ස්වාමීනි. හalleluya හalleluya හalleluya. ස්තුති වේවා ස්වාමීනි. හalleluya
වේවා ස්වාමී මහිමය වේවා ස්වාමී ආදර ප්‍රේමාන්තයෙන් ආබ්‍රහම්ට දීපු පොරොන්දුව ඉෂ්ට කරපු දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නයි මේ හැන්දෑවේ ඔබයි මම එකතු වෙලා ඉන්නේ මේ විශ්වය මහවු දෙවියන් වහන්සේ ඔබටයි මටයි ගැලවීම මේ ලෝකෙට අරගෙන ආපු දෙවියන් වහන්සේට ස්තුති කරන්නයි ප්‍රශංසා කරන්නයි ඔබයි මමයි අද මේ හැන්දෑවේ එකතු වෙලා ඉන්නේ ඔබට දැනෙනවා නම් උන්වහන්සේගේ ජීවමාන බව උන්වහන්සේගේ ගැලවීම ඔබටයි මටයි උන්වහන්සේ ගෙනත් දුන්නා කියලා දැනෙනවා නම් අදවතින් අපි සුළු මොහොතක් උන්වහන්සේට අපේ හදවත උසවලා ස්තුති කරමු ප්‍රශංසා කරමු හාලෙලූයා 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 ස්වාමී ප්‍රශංසා වේවා ස්වාමී හාලෙලූයා 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 ආදර ප්‍රේමාන්තේ අපි ලස්සන අවුරුද්දේ තියෙන වැදගත්ම වටිනාම කාලයක අපි ජීවත් වෙන්නේ. මොකද මේ කාලේ තමයි කතෝලිකයන්ගේ ප්‍රසාද ජනක කාලය. ඒ කොහොමද? ඔබයි මමයි ඔබගේ මගේ හදවත දෙවියන් වහන්සේ වෙතට හැම බරකින්ම නිදහස් කරගන්න උත්සගෙන යන කාලයක්. එදා ආබ්‍රහම් තුමාට දෙවියන් වහන්සේ කිව්වම ඔබට දරුවෙක් දෙනවයි කියලා ආබ්‍රහම් තුමා අවුරුදු 25ක් දෙවියන් වහන්සේ දිහා බලාගෙන හිටියා. සාරා කිව්වා මට කිසිම දෙයක් කරන්න බෑ. මම බැඳලා ඉන්න ආබ්‍රහම් දැන් ගොඩක් වයසයි. හැබැයි මේ බැරිම තැන දෙවියන් වහන්සේ ක්‍රියා කරා. තමුන්ගේ ශක්තියෙන් මුකුත්ම කරන්න බැරි තැන දෙවියන් වහන්සේ ක්‍රියා කරා. එයා දෙවියන් වහන්සේ කරපු ක්‍රියාව හින්දා අද ආබ්‍රහම්ට පෙළපතක් තියෙනවා. අද ජේසු කතා කරලා කියනවා ඔබ ආබ්‍රහම්ගේ පෙළපතේ ගෙනවා නම් මම කියන දේ ඔබ අහනවයි කියලා. ප්‍රේමාන්තේනි. ඒ පෙළපතේ දරුවන් හැටියට උන්වහන්සේ ඔබයි මමයි නිර්මාණය කරලා. ඒකයි දා පාවුලතුමා කතා කරලා කිව්වේ. දෙවියන් වහන්සේගේ අදහස ලෙස ඔබව කැඳෙවුවා නම් ඔබ උන්වහන්සේගේ දරුවෙක් ඔබව තෝරගෙන ඉවරයි කියලා. ඒ හින්දා උන්වහන්සේගේ උරුමයට උන්වහන්සේ ඔබවයි මාවයි එකතු කරගත්ත නිසා උන්වහන්සේගේ ආදරයට ඔබවයි මාවයි උන්වහන්සේ එකතු කරගත්ත නිසා මේ හැන්දෑවේ ඔබගේ මගේ මොන ප්‍රශ්නයක් තිබුණත් මොන අරගලයක් තිබුණත් ඒ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දීපු උත්තරේ ඔබටයි මටයි දීලා ඉවර නිසා ඔබටයි මටයි ගැලවීම මේ රාත්‍රියේ උන්වහන්සේ හෙළලා දීපු නිසා ආදවදී ජීවමාන දෙවියන් වහන්සේ උන්වහන්සේ ජීවමාන ආදරයට උන්වහන්සේගේ වැඩ පිළිවෙලට රාත්‍රියේ උන්වහන්සේ උන්වහන්සේ ගැලවීම
වහන්සේට අපේ දෑත් ඔසවලා ඒ ස්වර්ගයේ ප්‍රශංසා උන්වහන්සේ ලබා දෙමු. මොකද උන්වහන්සේ මේ රාත්‍රියේ ඔබට මටයි පොරුම් දෙන්න යනවා. උන්වහන්සේ සියලු දේ සපින දෙවියන් වහන්සේ කියලා. එහෙනම් ප්‍රේමවන්තයනි අපි ඉන්න විදියට අපේ බැරිකම අමතක කළා. අපේ දුබලකම අමතක කළා. අපි ස්වාමීන් වහන්සේට අපේ හඬ ඔසවමු. අපේ හදවත උන්වහන්සේට ඔසවමු. අපි උන්වහන්සේ ස්තුති කරමු. ප්‍රශංසා කරමු. උන්වහන්සේගේ ආශ්‍රය මොහොතින් ओ प्रेमवंतයනි ඒ දේවතාවුන්ට ඔබේ මගේ ඥානයි උන්වහන්සේ ඔබට මටයි වරමක් දීලා තියෙනවා ඒ දේව පුත්‍රභාවය උන්වහන්සේ ඔබට මටයි කියලා තියෙනවා අයිතිය ඒ ස්වාමීන් වහන්සේට අබ්බා පියාණෙනි කියලා කතා කරන්නේ ප්‍රේමවන්තයනි ඔබයි මමයි හරි මාසාන ආසාවෙන් බලාගෙන ඉන්නේ මේ දවසේ නිකන් ඒ වෙන කිසි දෙයකට නෙමෙයි ඔබට මටයි සියලු දේ සපේන ඒ ස්වාමීන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න. ඔබ මම මේ ස්වාමීන් වහන්සේගේ කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. අපි උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා විතරයි. මොකද උන්වහන්සේ ඔබට මටයි කතා කරලා කිව්වා. උන්වහන්සේ කවදාවත් ඔබයි මාව අනාථ වෙන්න දෙන්නේ නැහැ කියලා. ප්‍රේමවන්තයනි උන්වහන්සේ මේ රාත්‍රියේ කියනවා මම නුඹ රාජාරිකගේ පියාපත් අතර සංගෝපනව රැගෙන යන්නේ. කිසි දෙයකට බය වෙන්න උවමනා නැහැ ප්‍රේමවන්තයනි. උන්වහන්සේ ඔබයි මාවයි කිසිම මේ ලෝකේ තැන්වල සංගවන්නේ නැහැ. උන්වහන්සේ ඔබයි මාවයි කාටවත් පෙනෙන තැනට කාටවත් හවුන තැනට උන්වහන්සේ සංගවන්නේ නැහැ. උන්වහන්සේ ඔබේ මගේ ප්‍රශ්නේ අරගෙන කාටවත් ළඟා වෙන්න බැරි තැනකට උන්වහන්සේ ඔබයි මාව අරගෙන යනවා. ඒ අධ්‍යාත්මික වශයෙන් ඔබයි මායි උන්වහන්සේට අධ්‍යාත්මික ලං වෙද්දී ඔබයි මායි උන්වහන්සේට හදවත විතර ලං වෙද්දී උන්වහන්සේ කියනවා මම නුඹට මේ ලෝකෙ විතරක් නෙමෙයි ස්වර්ගයේ සීල සම්පතන් පන්දරවා කියලා ප්‍රේමවන්ත මේ රාත්‍රිය අදහ ගන්න. ඒ සර්ව බලධාරී දෙවි ස්වාමීන් වහන්සේ ඔබගේ මගේ හදවත කතා කරලා උන්වහන්සේ ඔබේ මට යාදනය කරලා උන්වහන්සේ ඔබේ මට පුරුතභාවය දීලා ඒ දේව ධර්මය දීලා උන්වහන්සේ මේ රාත්‍රියේ ඔබේ මතකාරක ශක්තිය වඩලා උන්වහන්සේ මගේ වර්ෂනා ඔබේ
ප්‍රේමවන්තයනි මේ මොහොතේ ඒ ශුද්ධාත්මයන් වහන්සේගෙන් අපි හැමතිරේම සූදානම් වෙන මොහොතේ අපගේ හදවත් උන්වහන්සේ වෙතට දිගහරින්න. උන්වහන්සේගේ බලයෙන් මේ රාත්‍රියේ අප හැම කෙනෙක්ම පිරෙන්න සූදානම් වෙමු. උන්වහන්සේ අඳුරින් පිළ තියෙන අපගේ හදවත් මේ රාත්‍රියේ ඒ ආත්මයන් වහන්සේගේ ආලෝකයෙන් පුරවන්න යන ප්‍රේමවන්තයනි අපේ බිඳුණු හදවත් ඒ ශුද්ධාත්මයන් වහන්සේ සුවපත් කරන්න යන මේ රාත්‍රියේ අපගේ තරුණු හදවත් උන්වහන්සේ සුවපත් කරන මේ රාත්‍රියේදී ඉරදින්නේ ශුද්ධාත්මයන් වහන්සේට ඔබගේ මගේ පෞකාර ජීවිතයට තුරවෙන්න ඔබගේ මගේ හදවත් මේ රාත්‍රියේ අපි හිස් කරගනිමු. ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ මහා ස්පීතියෙන් අපගේ හදවත් පුරවගන්න. උන්වහන්සේට අපි ආරාධනා කරමු මේ රාත්‍රියේදී ඕ ශුද්ධාත්මයන් අපගේ දුබල හදවතට වඩින්න මේ රාත්‍රියේදී තාත්තේ දුර්වල අපව ශක්තිමත් කරන්න මේ රාත්‍රියේදී අපේ තරුණ බිඳුණු හදවත් අරගෙන වහන්සේගේ පාද පාමුලට එන ශුද්ධාත්මයන් වහන්සේ සුවපත් කරන අප හැම කෙනෙක්ම මේ රාත්‍රියේ තාත්තේ වචනේ තුලින් යමක් අරගෙන අපේ ජීවිතය වහන්සේට ප්‍රසන්න ජීවිතයක් ලෙස ගත කරන්න ශුද්ධාත්මයන් මේ ස්ථානයේ වහන්සේගේ පාද පාමුල එක්ක සෙවයින් අප හැම කෙනෙක්ම වහන්සේ ආශිර්වාද කරන ශුද්ධාත්මයන් වහන්සේට ස්තුති ශුද්ධාත්මයන් හලෙලුයා ස්වාමීනි ප්‍රශංසා වේවා මහිමේ වේවා ස්වාමීනි හලෙලුයා 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 ස්වාමීනි ස්පර්ශ කරනවා ස්වාමීනි Should
රෝවරුන්ගේ ලිපි තුන්වෙනි පරිච්ඡේදයේ 23 වෙනි වගන්තියේ තියෙනවා. සියල්ලෝම පවුකොට දෙවියන් වහන්සේගේ ගැළවීමේ මාර්ගයේ ඉවත් සිටිනවා. එහෙනම් කවුරුත් නෑ. රෝවරුන්ගේ ලිපියේ තියෙනවා දේව මහිමෙන් අපි ඔක්කොම හීන වෙලා ඉන්නේ ඇයි අපේ පාපය නිසා. ආබ්‍රහම් දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන විදිහට හැසිරෙන්නට බැරි වුණා. මිස්ර දේශයට ගියා. එයාගේ බිරිඳ සහෝදරී කිව්වා. දෙවියන් වහන්සේ ධර්මයෙන් දෙනමයි කිව්වම ඒක විශ්වාස කරන්නේ නැතුව බිරිඳගේ හඬට සවන් දීලා වැරදි මාර්ගයක ගමන් කළා. ඒ වගේම තමයි මෝසෙස් නික්මයාම පොතේ සඳහන් වෙන 4 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි වගන්තියේ දෙවියන් වහන්සේ මෝසෙස්ව විනාශ කරන්න බැරි. මරන්න ඇයි? ඒ මෝසෙස්ගේ අතීතයේ පාපයක් වරදක් නිසා. එයාගේ බිරිඳ චර්මච්ඡේදනයක් ඇතුලෙන් මෝසෙස්ව නැවතත් පිරිසිදු කරනවා. දාවීද් දෙවියන් ජේසුගේ පරම්පරාව පැවැතෙන්න තෝරගත්ත දාවීද් මොකද කරේ? ආශාවට වහල් වෙලා දෙවියන් වහන්සේගෙන් තිබුණ සම්බන්ධකම නැති කරගත්තා. යෙසායා දවස් ප්‍රසාදවලදී පොතේ 6 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. යෙසායා දෙවියන් වහන්සේගේ දර්ශනයට ඇතුළු වුණා. යෙසායාගේ ආඥාව. මොකද යෙසායාගේ ආඥාව? යෙසායා ඉඳන් කියනවා පෞකාර සෙනගක් මැද පෞකාර දෙතොලක් තියෙන මම ස්වාමීන් වහන්සේ වෙලදී පාපිස්තලා බලන්න කිලෙකනාව අපි විවේචනය කරනවා. ඒ සමිදානන් වහන්සේ ඇවිල්ලා කිව්ව වචන
වරදක් නැති කෙනා පළමු ගල ගන්න. එපිසෝඩුන් ගෙඩිය 4 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තියේ සඳහන් වෙනවා. උන්වහන්සේගේ ශ්‍රී රුධිරයෙන් අපිට පාප සමාවත් නිදීමක් ලැබිය. අපි මොකක් අපි නැගිටලා අප පුළුවන් අය නැගිටලා අපි උන්වහන්සේට නමස්කාර කරනවා. මගේ පාප සීල හිමමින් සුදු කරේ. මගේ සාප දුරු කරේ. මා නව මිනිසෙක්. යාඥාව මෙහෙවත් කිව්වා උන්වහන්සේ ජීවෝවා ජෛවේ සියල්ල සපයන දෙවියන් වහන්සේ. ඒ ඇදහිල්ලට බාධා කරන මොන දේද ඔබේ දෑතට ගන්න. උන්වහන්සේ ගැලවුම් කාර්යය. මංගව ඉන්න ගැනීම නිදහස් කරන තැනන් වහන්සේ. ඒක අපි කියන්නේ මගේ රෝග සුව කරන. සෑම කඳුල පහක්. එදිනේ අපි කියන්නේ මා දිවි උසස් කළේ. මා නව මිනි සෙකුල. මේ මහා ප්‍රාප්තිය ඔබ අදහනවා මේ මොහොතේ ඔබ තුළ මා තුළ උන්වහන්සේ කරන්න බලාගෙන ඉන්නවා. ඒ දේ දැනටම කරලා
ඉවරයි. අපි ඒ නිසා අපේ දෑත් ඔසවලා අපේ කටහඬ විවෘත කරලා අපි උන්වහන්සේට නමස්කාර කරමු. ඊස්වා ප්‍රශංසාවෙන් ජීවමානයි මොන් ආලෙන් එරයලාන දීර්ඝාර මාර්ගාලිකාරවන් කමානිය ini මාතෘකාව ලියාගත්තේ මම හිතන්නේ අද ඉඳන් ඔබට චතාරික පණිවිඩ තමයි ලැබෙන්නේ. හැබැයි මම විමසුවම මට සන්තෝෂයි ගිය සතියේ දීලා තියෙන්නේ චතාරික පණිවිඩය. නේද? පළවෙනි විදිහ පණිවිඩය. මාතෘකාව පරිත්‍යාගයේ බලය. ලියාගත්තේ පරිත්‍යාගයේ බලය. ඉතින් පරිත්‍යාගය නේද? ඔය වගේ දේවල් චකාරිකයාම අපිට මතක් කරලා දෙනවා නේද? ඉතින් වැඩේ තමයි ඔක මරන්න වගේ තමයි. ඒ කියන්නේ මස් ගොඩ මස් කන්න බෑ කියනවා. निराहार शीले रखिंद කියන අනිවාර්යයෙන්
වැඩි 8 පූජාවට දැන් යන්න ඕන කීයද 6:45ට ඇයි හා මොකද නැද්ද උඩ බලන්නත් පාද නමස්කාරයක් තියෙනවා දැන් හැබැයි කරාට ගොඩක් අයට හිතෙන්නේ මේක හරි කරදරයක්. ඉතින් පරිත්‍යාගය කියන එක සාමාන්‍යයෙන් අපේ ජීවිතේ බරක් හැටියට තමයි අපි හිතන්නේ. ඉතින් ඒ හින්දා තමයි අපි අද මේ සඳහා වැඩියෙන් විවෘත වෙන්න යන්නේ. හැබැයි අපි කවුරුත් ප්‍රේමන්තේනි පිළිගන්න දෙයක් තමයි අධ්‍යාත්මික ජීවිතයට පරිත්‍යාගය කියන එක ගොඩාක් වැදගත්. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. ඉතින් අපි බලන්න යනවා ඇයි මේ යාග වීම එහෙම නැත්නම් පරිත්‍යාගය මෙච්චර වැදගත් වෙන්නේ. දැන් ගොඩක් වෙලාවට අපි බැලුවොත් එහෙම සාමාන්‍ය මිනිස්සුයි පරිත්‍යාගය වෙන්නේ. මොනවා හරි දෙයක් කරලා දෙවියන් වහන්සේගෙන් යමක් ලබා ගන්න. ඉතින් බලන්න උන්වහන්සේව සතුටු කරා. ඒක කියන්නේ මම මෙච්චර දෙයක් කරා සීනු කණුව ඇදුවා අරද කරා මේක කරා දෙයියෝ මට දැන් මෙහෙමයි සලකන්නේ. මොකක්ද ඇතුලෙන් යන දේ? දෙයක් කරලා දෙවියන් වහන්සේට පරිත්‍යාගයක් වෙලා දෙයක් ලබා ගන්න පරිත්‍යාගය. ඒ වගේම තමයි අපි ජීවිතේ විභාගයක් සමත් වෙන්න මොකද්ද කරන්නේ? මිදි මරාගෙන පරිත්‍යාග වෙන දුකක් අමාරුයි. උසස් වීමක් ලබන්න පරිත්‍යාග වෙන්න කැප කරන්න වෙනවා. ඒ වගේම තමයි අසනීපයක් වුණාම නේද? දැන් හොඳට හිටිය මිනිස්සයාට ඔන්න හදිස්සියෙන් ඔළුව කැරකිල්ලක් ආවා දොස්තර ළඟට කිව්වා සීනි නැගලා 250ට. දැන් මොකද කරන්න ඕනේ දැන්? හා? කැමතිද? කැමති නෑ. මට මතකයි මම අවුරුදු 4කට විතර ඉස්සෙල්ලා එකපාරට මම අසනීප වුණා. ගියාම ප්‍රෙෂර් එකේ කට්ටේ කොනටම ගිහිල්ලා. ඉතින් සුමානේ මාසයක් විතර හිටිය අසනීප වෙලා ඊට පස්සේ මං රස්සාවලිය පළවෙනි දවසේම මගේ තවත් උසස් නිලධාරි කැවිලා කිව්වා ඉඳගෙන මිස්ටර් ගුණවාදන ඊට පස්සේ ඔයාට එන්නේ සීනි කිව්වා. ඔක්කො පිටිපස්සේ එනවා ඒක පොඩි එදා ඉඳලා මම සීනි කන එක නැවැත්තුවා. ඒකින්ද මොකද මේ කැමැත්තෙන් නැවතුනේ නෑ මුලින්. දැන් නම් ප්‍රශ්නයක් නෑ. මුලින් සීනි කන එක සම්පූර්ණයෙන් නැවැත්තුවා. නැද්ද බලන්න. එතකොට මොකද මේ පරිත්‍යාගයක් අමාරුයි. හැබැයි ප්‍රශ්නේ විසඳ ගන්න පරිත්‍යාග වෙනවා. ඉතින් ඒ වගේම තමයි සමහරු කරපු පාපවලටත් පරිත්‍යාග වෙනවා නේ. ඉතින් මම දවසක් ගියා වැඩකට දකුණේ කොනේ කියන තැනකට දේවාලයකට මිනිස්සෙක් මොකද්ද ලොකු මේක පොල්ලේ තියාගෙන බිම පෙරලි නටනට යනවා. වැඩි කකා මොකද කියලා මං කෙනෙක් ගෙනවුවා නෑ ඔය මේ කරපු මේ සාපයකට එහෙම නැත්නම් ලොකු ප්‍රශ්නයකට සහනයක් ගන්න යනවායි කියලා. ඉතින් දැන් මේ එනාගම දැන් අපේ ආගමේ තියෙනවා සීනායි කන්ද නගින පඩිපෙක් කපලා තියෙන්නේ කෙනෙක් කරපු වරදකට සමාව ලබා ගැනීමේ පරිත්‍යාගය. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. ඒම තමයි අපි හිතනවා අපි වැඩියෙන් පරිත්‍යාග වුණොත් අපිට දෙයියෝ වැඩියෙන් දෙයි. ඉතින් විවිධ දේවල් තියෙන. හැබැයි අපිට මේ දෙවනි ඉරිදා චතුරාර්ය කාලේ දෙවනි ඉරිදා කියවීම හරහා දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේගේ බයිබලීය මඟ පෙන්වීම අපිට සබාව තුලින් ලබලා දෙනවා. මොකද්ද යාගය කියන්නේ? මොකද්ද පරිත්‍යාගය කියන්නේ? මේ වචනේ කියන ගැඹුර ගැන අපිට කියලා දෙනවා. ඉතින් ඒක නිසා අපි කියවීම වලට අපි යමු. පළවෙනි කියවීම උත්පත්ති පොතේ 22 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වදන්නේ. 22:1 මං කියුවෙන් පස්සේ කියන්නේ. ඉනික්බිටි දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින් ආබ්‍රහම් කියා ඌට හඬ ගැසූසේක. ඔහුද ස්වාමිනී මම මෙහියයි උත්තර දුනි. මේකේ ලස්සන වදන්තියක් තියෙනවා.
අපි දන්නවා දෙවියන් වහන්සේ කියන්නේ කවුද? සර්ව සම්පූර්ණ. සියල්ල අතීතයක් දන්නවා, වර්තමානයක් දන්නවා, අනාගතයක් දන්නවා. නේ ඒ කොනේ ඉඳන් මේ කොනටම දන්නවා. හැබැයි දැන් දෙවියන් වහන්සේ දන්නේ නැද්ද මේ ආබ්‍රහම් කියන්නේ කවුද කියන්නේ? හා? එයා හෙට දවසේ කරන්න යන දේ මොකද්ද කියලා දෙවියන් වහන්සේ දන්නේ නැද්ද? දැන් මෙතන කියනවා මොකද්ද? ආබ්‍රහම් දෙවියන් වහන්සේට ඕන වුණාලු පරීක්ෂා කරන්න. ඒකත් ඒකයි මිනිස්සෙක්ව දෙවියන් වහන්සේ පරීක්ෂා කරන්නේ. බලමු දෙවෙනි වදන. එවිට උන්වහන්සේ නුඹ දැන් නුඹේ පුත්‍රයා නුඹ ප්‍රේම කරන නුඹේ එකම පුත්‍රයා වන ඊසාක්ගෙන මොරියා දේශයට යන්න. එහි ගොස් මා නුඹට පෙන්වන කන්ද මත දවන යග පූජාවක් මෙන් ඔහු මට ඔප්පු කරන්නයි වදාළසේක. දැන් බලන්න මේ ලස්සන අඳින්වීමක් කරන කවුද මොකද මේ දෙවියන් වහන්සේ කියනවා නේද? නුඹ ප්‍රේම කරන එකම පුතා මොනවා කරන්නද කියන්නේ? දවන යාග පූජාවක් ලොක්කෝ පස්සේ ගිහිල්ලා පගාව දීලා වැටිලා හම්බ කරගත්ත ජොබ් එක අතාරින්න. නේ? දැන් කොහොමද මේ දරුවව ගත්තේ? පොරොන්දුවකුත් දීලා අවුරුදු කීයක් බලන් හිටියද? 25ක් නේ. ඒ බයිබලයේ සඳහන් කරන තැන් වලදී ආබ්‍රහම් ආඩපාලිත් කියනවා ඔබ දාමාන්දේ මට දරුවෙක් දෙන්න නැත්නම් යටි ඵලය මොකද්ද කියලා. හා? වැරදි දේවලුත් කරා. එතකොට ළමයාව ගත්තේ ලේසියෙන්ද? අවුරුදු 22 23 දිනක් උඩ දරුවෙක් නැති වුණා නම් තව දරුවෙක් හරි හම්බ වෙයි. අමාරුවෙන් ලැබිච්ච දරුවව දෙවියන් වහන්සේ මොකද්ද කරන්න කියන්නේ? යාගයක් හැටියට පූජා කරන්න කියනවා. පරිත්‍යාගී කරන්න. එහෙම නැත්නම් මට දෙන්න. බලන්න ඊළඟව 9 වෙනිව ගන්න. ඊට පස්සේ කියන්නේ කෙලින්ම 9. මෙසේ ගමන් කොට දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට ඔවුන් පැමිණි විට ආබ්‍රහම් මෙහි පූජාසනයක් ඉදි කර පිළිවෙලට දර කෑලි තබා තම පුත් ඊසාක් වැද පූජාසනය පිට හැනු දරසෑය මත තැබීය. දැන් මොනවද කරන්නේ දැන් පුතා? මොන පූජාව? දවන යාග පූජාව. නේ? දැන් ගිනි තියන්න යන්නේ. හැබැයි පුතාව ගිනි තියන්න ඉස්සෙල්ලා ගින්නක් පත් වුණා. කොහෙද පත් වුනේ? කාගේ හදවතේ? ආබ්‍රහම්ගේ හදවතේ. ඇයි ගින්නක් පත් වුනේ? පරිත්‍යාග කරන්නේ කිව්වා. දෙවියන් වහන්සේ කාවද ඉල්ලුවේ? ඔබ ආදරය කරන ඔබේ එකම පුතාව මට දෙන්න. ඇයි දෙවියන් වහන්සේ මේ පුතාගේ ඊර්ෂ්‍යාව? අපි හිතනවානේ ජේසු නම් ඕක මගේ නිල්ලන්නේ නැහැ. ජේසු එහෙමනේ අපි හිතනවානේ. කවුරුහරි කිව්වොත් එහෙම නෑ පිටේ ඔබ දෙවියන් වහන්සේ පිස්සුද ඔයා දෙවියන් වහන්සේ ඉල්ලන්නේ නැහැ. ඔයා මට ඊර්ෂ්‍යයි. ඉතින් හරි කියනවා නේද? ගොඩක් කියලා ආදරය කරන දේ ඉල්ලනවා. ආ? එදියෙම ආදරය කරන දේ තමයි ඉල්ලන්නේ. ඒක ඕනකම පලි ගන්න තමයි ඔබ ඉල්ලන්නේ නේද? අපිට සමහරක් වෙලා දැන් ගොඩක් වෙලාට මම දැන් ක්ලොත් අතරට වෙන මග පෙන්නින් දෙන ඒගොල්ලන්ට ඇතුලෙන් වෙන දේවල් අපි හිතුවා. මුණ දෙන්න වෙන දේවල් නේ. ඉතින් මේ මහා මග පෙන්වන්නන්නේ ඒක උන්වහන්සේට ඊර්ෂ්‍යයිද මේ ආබ්‍රහම්ගේ පුතා ගැන. දැන් මොකද වෙලා තියෙන්නේ? දෙවියන් වහන්සේ දුන්න පුතාව දැන් ආබ්‍රහම් මොනව කරගෙන? දෙවියන් වහන්සේ කරගෙන. මිනිස්සු ලෝකෙත් එහෙමයිනේ. දැන් බලන්නකෝ කෙල්ල නැත්තම් කොල්ල විවාහ වෙලා ගියාම අම්මව ගණන් ගන්නෑ. නැන්දම් මේක කාටද වලිදාන්නේ. මේ දෙයි පොඩි කාලේ ඉඳන් හදාගත්ත එකාට දැන් තව එකෙක් ලොකු වෙලා. මේ මිනිස්සු ලෝකේ මොනවද? හැබැයි මෙතන මොකද වෙලා තියන්නේ? ඒකද ප්‍රශ්නේ.
නැත්නම් ඊට වඩා ගැඹුරු දෙයක් කොතන තියෙනවා. ඒ වගේ මම මේ පණිවිඩය ඇතුල් වෙද්දී මට තේරුණා මේකේ ගැඹුරට අපි ගමන් කරන්නේ. පුංචි දේවල් තියෙන්නේ. හැබැයි ලොකු සම්පතක් අපිට මේකේ ඇතුලෙන් හොයාගන්න පුළුවන්. බලන්න ඊළඟ 10 වෙනි වගන්තිය. මෙසේ තබා කියන්නේ. ඔහු අත දිගු කොට සිය පුතු මරණ පිණිස පිහිය ගත්තේ. එන්නදලා ගත්ත පිහිය මරන්න. බලන්න ඊට පස්සේ එවිට සමිදානන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට ආබ්‍රහම් කියා හඬ ගැසීය. මම මෙහි සිටිමි ඔහු කීය. 12 වෙනි වගන්තිය. එවිට දූතයා ළමයාට අත නොගසන්න. ඔහුට කිසි අනතුරක් නොකරන්න. ඔබේ පුත්‍රයා ඔබේ එකම පුත්‍රයා පූජා කිරීමට තරම් ඔබ දේව ගරුදිය ඇත්තෙකු බව මට දැන් පෙනේ යයි පැවසීය. දැන් මොකද උනේ? අමාරුවෙන් පුතාව දෙන්න ඉදිරිපත් වුණා විතරයි. ඔගොල්ලෝ හිතන්නේ මෙතනදී දෙවියන් වහන්සේගේ හදවතේ මොනවද දෙයක් දැනෙන්නේ? අපි ඔව් අදට පරීක්ෂා කරන දෙවියන් වහන්සේගේ හදවතේ මොන වගේ දෙයක් කියලා. හරියට හරි ලොකු සතුටක්. ඇත්තටම කියනවා නම් ආබ්‍රහම් මොකද්ද කරේ දෙවියන් වහන්සේට? දෙවියන් වහන්සේගේ හදවතට සැනසීමක් ගෙනල්ලා දුන්නා. මේ මොන සතුටක් දෙවියන් වහන්සේට ඇති වෙන්න ඇත්තේ. මේ මොහොතේ දෙවියන් වහන්සේ මොකද කියන්නේ? මට ඔබේ දරුවව දැන් ඕනේ. ඒ වගේ නිකන් රහසක් තියෙනවා. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ටත් ආදරේ. ඒ විතරක් නෙමෙයි ඊසාක්ටත් ආදරේ. එච්චරයි. ඒ දින විතර දෙවියන් වහන්සේ ආදරේ. නෑ. දෙවියන් වහන්සේ මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ටම ආදරේ. ඊළඟ උන්වහන්සේගේ ස්වභාවයෙන් උන්වහන්සේ සුද්ධයි. අපිට තේරෙන්නේ නැහැ උන්වහන්සේට අවශ්‍ය වෙලා තිබුණ දෙයක්. මොකක්ද අවශ්‍ය වෙලා තිබුණේ? ඒ ආදරය, ඒ ආශිර්වාදය ආබ්‍රහම්ට විතරක් නෙමෙයි ආබ්‍රහම් තුලින් මුළු ලෝකෙටම දෙන්න. හැබැයි වැඩි මොකද වෙලා තිබුණේ? ඕක තෝරගත්තේ ඒ ප්‍රධානමයි. නමුත් අන්තිමට මොකද උනේ? දැන් දරුවාව හම්බුනායින් පස්සේ අර දෙවියන් වහන්සේ කරන්න යන දේ නෙමෙයි දැන් ආබ්‍රහම්ට ලොකු. දැන් ආබ්‍රහම්ට මොකද්ද? දැන් ආබ්‍රහම්ට දරුවා තමයි එක. දරුවගේ අවශ්‍යතාවය තමයි එක. එතකොට මොකද උනේ? එතකොට දෙවියන් වහන්සේ ආබ්‍රහම් තුලින් කරන්න බලාගෙන හිටිය දේ කරගන්න බැරි. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා. ඒ නිසා දෙවියන් වහන්සේට මොකද දෙවියන් වහන්සේ මොකද්ද කරන්න ඕන වෙලා තිබුණේ? ඔය ආබ්‍රහම්ව කොටු වෙලා ඉන්න තැනින් එළියට ගන්න ඕන වෙලා තිබුණා. ප්‍රේමන්ති උන්වහන්සේ සුද්ධයි. අපි මොකද කරන්නේ? අපි මේ සුද්ධකම තුලින් දෙවියන් වහන්සේ අපි තුලින් කරන්න ඉන්න බලාගෙන ඉන්න මහා සැලැස්ම පැත්තක දාලා අපි පොඩි පොඩි ලෝකවල හදාගෙන ඉර වෙලා ජීවත් වෙනවා. කියන්න බලන්න අපි හදාගන්න ලෝකවල දරුවන්ට දරුවන්ගේ ලෝකයේ ඇතුළේ ඉඳ වෙනවා. ගෙවල් දොරවල් වලට ඉඳ. එහෙම නැත්නම් ව්‍යාපාරෙට. එහෙම නැත්නම් මගේ රැකියාවට. ඒ ලෝකයේ ඇතුලේ මං පොඩි ජීවිතයක් හදා අද වෙලා තියෙන ලොකුම දේ මම බැලුවා හොඳට දරුවෝ ගමන යනවා. හැබැයි දරුවෝ ලොකු වෙලා විවාහ වුණායින් පස්සේ ඒගොල්ලෝගේ ලෝකයේ ඇතුලේ ඒගොල්ලෝ ඉන්නේ.
ආ? උදි හරි අසරණ දැන් බලන්න මෙතන. ඇයි උතන දැන් දෙයක් වෙන්න ඕන. මොකද්ද වෙන්න ඕන? යාගයක් පරිත්‍යාගයක් වෙන කොහෙටද වෙන්නේ? Taman තමයි. Tamanගේ අවශ්‍යතාවය තමයි. එහෙම නැත්නම් මට මගේ අගේ කිරීම තුල මම හිර වෙනවා. මගේ නමට මම හිර වෙනවා. එහෙම නැත්නම් මගේ තනතුරට මම හිර වෙලා එතනින් එහාට ගමන් කරන්න බැරි කමක් දැනෙනවා. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. ඒතකොට දෙවියන්වහන්සේ මගෙන් ඉල්ලන දේ මට කරගන්න බැරි වෙලා යනවා. උන්වහන්සේ ඉල්ලනවා මට අතහැර ගන්න බැහැ. මං කොටු වෙලා ජීවත් වෙනවා. ප්‍රේමන්තේ නිවහන්සේ යම අතහරින්න කියනවා. පරිත්‍යාගී කරන්න දෙන්න කියනවා නම් කියන්නේ උන්වහන්සේ ඊටත් වඩා ලොකු ආශිර්වාදයක් අපිට ලබලා දෙන්නයි. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. එහෙනම් පරිත්‍යාගී කියන්නේ අඬන්න ඕන දෙයක්ද? හැපෙන්න ඕන දෙයක්ද? තරහ ගන්න ඕන දෙයක්ද? කේන්ති ගන්න ඕන දෙයක්ද? නෑ. ප්‍රේමවන්තේනි පරිත්‍යාගය කියන්නේ අපිව උන්වහන්සේට අපි ඉඩ දෙනවා. අපි ඉන්න තැනින් තවත් උසස් තැනකට අරගෙන යනවා. ඉතින් ඒක නිසා අපි මේ ආලෝකයෙන් බලමු අද දවසේ. ඇදහිල්ල කියන්නේ ඒකයි ප්‍රේමවන්තේ. ඒකයි ආබ්‍රහම් ඇදහිල්ලේ පියා වුනේ. බලන්න වෙච්ච දේ 13 වෙනි වදන්තිය. දැන් ආබ්‍රහම්ගේ පූජාව ඔප්පු කරන්න බලන්න. එවිට ආබ්‍රහම් හිසෝසවා බැලූ විට ඔහුට පිටුපසින් අං වලින් පඳුරක පැටලී සිටි බැටළුවෙකු දිටීය. ආබ්‍රහම් ඌ වෙත ගොස් බැටළුවාගෙන සිය පුත්‍රයා වෙනුවට දවන යාග පූජාවක් මෙන් ඌ පූජා කළේ. ඔබට ලියාගත්ත එක ලියාගන්න දෙන්න වැඩගත්. ආබ්‍රහම් හරි තැනට එනකොට නේද? ආබ්‍රහම් හරි තැනට එනකොට අපරාධවල ප්‍රශ්නයක් ඇති වෙනවා. අමාරුයි. අපි හරි තැනට එනකොට දෙවියන් වහන්සේ අවශ්‍ය කරන උත්තරේ පොඩොක්කුවටම ගෙනල්ලා ඒකයි මට පම්බිගේ ආඥාව ඇද්දි මට හැඟුනේ ජේසු ඒකයි ඉබ්බ ලස්සන දෙයක් මොකද්ද මගේ තුමාගේ සුවිසි විහෙස වෙන බර උසුදන සියල්ලෙනි අපි මොනකටද විහෙස වෙන්නේ බලන්න අපිට ඕන දේවල් කරන්න ඒකයි විහෙස වෙනවා කියන්නේ ජේසු දෙකල කියනවා ඔය විහෙස නෙමෙයි කීකර වෙලා පරිත්‍යාගය එන්න මට බලන්න අද දෙවෙනි කියවීමේ නැති කොටසක් තියෙනවා. ඒක උදාහරණ 22 7යි 8යි. වගන්ති දෙක අපි කියමු පිටිපස්සට ගිහිල්ලා. උත්පත්ති පොතේ. මෙසේ යද්දී ඊසාක් තම පියා ආබ්‍රහම්ට තාත්තේ ගියා එමතු විට පුතාමම මෙහි යයි ඔහු පිළිතුරු දුනි. එවිට ඊසාක් තාත්තේ මෙහි දරත් ඇත. ගින්දරත් ඇත. නමුත් පූජාවට බැටළු පැටවා කොහිදයි කියා ඇසීය. එවිට ආබ්‍රහම් පුතා දෙවියන් වහන්සේම පූජාව සඳහා බැටළු පැටවා අපට දෙනසේකයි පිළිතුරු දුනි. දෙවියන් වහන්සේම පූජාව සඳහා. දෙවියන්වහන්සේ කියන්නේ කවුද? දෙවියන් වහන්සේ පූජාව සපයන සේක. අපි ගායන කිව්වා නේද කවුද? ජෙහෝවා ජයිරේ. දැන් මොකද ජෙහෝවා ජයිරේ කියන පොරොන්දුව තියෙනවා. හැබැයි මේකට ඇතුල් වෙන්නේ කොහොමද? ඒක තමයි වෙන්නේ. ප්‍රේමවන්තනි ලියා ගන්නකොට යාගත් ඇති එකක් තමයි අපේ ස්වභාවයට විරුද්ධව ගිහිල්ලා උන්වහන්සේට කීකරුවා. මගේ ඇතුලේ කියන්නේ මේක. නමුත් මම ඒකයි පරිත්‍යාගී කියන්නේ මරණයක්. අද ක්ලෝඩ්ටාක මෙතනට එන්නේ ඉක්වම මම ඇත්තටම කියන්නේ මට පරිත්‍යාගයක් නෙමෙයි මම ලොකු ආසාවකින් ආවේ. හැබැයි ඉස්සර පරිත්‍යාගයක්. නමුත් සමහරක් වෙලාවට මම අකමැති මට ඊට වඩා ලස්සන රසවත් දෙයක් තියෙනවා අතහරින්න බෑ. හැබැයි මොකද කියන්නේ අපේ ස්වභාවයට විරුද්ධව ගිහිල්ලා කීකරු වෙනවා.
අපේ ආසාවට මැරිලා දෙවියන් වහන්සේගේ කැමැත්තට මම එහෙයි කියන. ඒක පරිත්‍යාගය. අල්ලගෙන ඉන්නනේ අතහරින්න. අද මගේ පොඩි ප්‍රශ්නයක් තිබුණා. මගේ ඇතුලේ නිදහසක් සාමයක් ඇත්තෙම නැහැ. පස්සේ මම අක්කට එන්දීලා කතා කරා. අක්කට කතා කරනකොට මේ ප්‍රශ්නේ ඇදිලා ආවා. අපි ගම අක්කට කිව්වම අක්කට මම නංගුවා අපි කිසිම හිතේ සතුටක් නැහැ. ඒක අක්කයි නංගුවා මේ සුමානේ පණිවිඩය එන්නේ නැද්ද? මම අතාරින්. දැක සමහරක් වෙලාවට අල්ලගෙන ඉන්න දේ අතාරින්න බෑ පරිත්‍යාගය. එතකොට මොකද වෙන්නේ? පොරොන්දුවක්. ඒක තමයි න්‍යාය කියන්නේ. මොකද්ද? දෙවියන් වහන්සේ මාව බලා ගන්න. ජීවත් වෙන්න ක්‍රම දෙකක් තියෙනවා. එන්න ජීවත් වෙන්න ක්‍රම දෙක තමයි පුරුදු නෑ පරිත්‍යාගයේ පුරුදු නෑ කියලා දෙනවා. ඇපෙන් බේරෙන්නේ අත දාලා මම හරි පල්ලියකට ගියා. දැන් පල්ලියට ගියාම දෙන්නේ මොකද්ද? බස්ස. බස්ස කියන්නේ. ෆ්‍රීස් ගාමියෙම තමයි කිව්වේ. ඇත්ත තමයි. ඉස්සේ කොලේ. ඔක තමයි දෙන්නේ බස්ස. ඉස්සර සත්‍යය පාලවල දුන්නා. දැන් අර දෙන්න ඕනේ ඉඳ දෙනවා. අල්ලගෙන ඉන්න දේ අතාරින්නේ නැහැ. ඇපෙන් බේරෙන්න ඕනේ ඉඳ ඇවිල්ලා මූණ පෙන්නලා යන්න. එහෙම ජීවත් වෙනවා. යාඥා කරන්න ඕන නිසා යාඥා කරනවා. චොට්ටක් ආයිනේ ඉන්න දින කියවීම උඩින් පල්ලෙන් කියවනවා. ඒකත් මොකක්ද ප්‍රශ්න උත්තර දෙන්නේ නැහැ. එහෙනම් එහෙම කිව්වොත් මොකද වෙන්නේ? මට මාවම බලා ගන්න වෙනවා. ක්‍රම දෙකක් තියෙනවා. හැබැයි දෙවියන් වහන්සේට කීකරු වෙලා අමාරු තමයි. උන්වහන්සේ ඉල්ලන දේට එහෙයි කියනකොට උන්වහන්සේ සියල්ල සපයන සේක. අපි උන්වහන්සේට අත්පොත සන්නාදයක් දීලා අපි උන්වහන්සේට ස්තුති කරමු. ප්‍රශංසා වේවා. හාලෙලූයා. 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 බලන්න ප්‍රේමන්තිනි 14 ඉලව ගන්න. ඒක නිසා කියන වෙදගෙන. තවද ආබ්‍රහම් ඒ ස්ථානයට යෙහෝවා ජෛරේ යන නාමය තැබීය. මීට අද දක්වාම සමිදානන් වහන්සේගේ කන්දේදී සපයන ලදී යන කීම වියවාහාර වේ. උන්වහන්සේ සම්මත. කරන්න ප්‍රේමන්තිනි යාගයක් පරිත්‍යාගයක් කියන්නේ දෙවියන් වහන්සේට ඇත්තටම කිව්වොත් කීකරු වෙන එක. පාඩුවක් නෙමෙයි ලාභයක්. දුකක් නෙමෙයි සතුටක්. අලුත්ම ගලා යාමකට ජීවිතේ අසු වෙනවා. අපි ඔයාලා ඇතුල් වෙන්න ඕන. ඒකයි මේ අපිට මඟ පෙන්වන්නේ බලන්න. ඒක නිසා එතකොට බලන්න මේ දේ සිද්ධ වුණේ හැටියම දේවදූතයා කියපු මේ පණිවිඩේ 25 22 15 සමිදානන් වහන්සේගේ දූතයා දෙවන වරටත් ස්වර්ගයේ සිට ආබ්‍රහම්ට කතා කොට සමිදානන් වහන්සේ මෙසේ වදාරන සේකැයි මම දිනුනා කියමි. ඔබේ පුත්‍රයා ඔබේ එකම පුත්‍රයා පවා මට බිලි පූජා කරන්නට කැමති වී මෙලෙස ක්‍රියා කළ බැවින් මම බොහෝ සෙයින් ඔබට ආශිර්වාද කරමි. ඔබේ දරු පෙළපත අහසේ තාරකාවෙන්ද වෙරළේ වැලිමෙන්ද බහුල වනසේ වර්ධනය කරමි. ඔබේ පෙළපත සතුරන් පරදා රට හිමි කර ගන්නෝය. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා නිකන් මට හිතුනේ පරිත්‍යාගය කියන්නේ නිදානය. බලන්න ආදම් සහයි නේ ආදම් සහයිවට දුන්න බලන්න අපිත් එහෙම තමයි මට හිතුනේ අපි දුන්න වැඩේ නෙමෙයි ගොඩක් වෙලාවට කරන්නේ ආදම් සහයිවට මොකද දුන්න වැඩේ පොළොව කොටන්න කිව්වද පැලවලට වතුර දාන්න කිව්වද නෝනට හම්බ කරලා කන්න දෙන්න කිව්වද නෑ ඔක්කොම දෙවියන් වහන්සේ දීලා ඉඳන් පොඩි දෙයක් මොකද කියේ පොඩි දෙයක් ඔබ මේ නැවිල්ල වඩා ගන්න වර්ධනය කරන්න ෂෝක් ජොලි වැඩක් දුන්නේ හරි සතුටෙන් ජීවත් වෙන්න ඕන වැඩක්. හැබැයි මොන දේද කරේ? දුන්න වැඩේ නෙමෙයි කරේ. හා? අපි වගේම තමයි. අන්තිමට මොකද වුනේ? ගලා යාම නැවතුණා. මම ඔබට කියනවා
ඔබේ ජීවිතේ ගලායමක් නැතිලා නම් හරියට ඇඟිල්ල දික් කරන්න එපා. මෙයාට ඇඟිල්ල දික් කරන්න එපා. කවදාවත් මරණකම් එයාගේ පරිත්‍යාගය ඔබට මුකුත් කරන්න හම්බ වෙන්නේ නැහැ. ගලායාම නැවතිලා නම් ඇතුලෙන් හොයන්න පරිත්‍යාගය. මොනවද වහන්සේ මට කරන්නේ? බුදුන් වහන්සේ මැවීමේදීම ඔය දේ අපිට දුන්නා. ඔය නිදහස දුන්නා. බලන්න ප්‍රේමවන්තයනි මේ සුද්ධ ත්‍රිත්වය කියන්නේ කවුද? ජේසු දේවතාවා පුතා. ආදරේ දේව තාත්තා කිසිම දෙයක් තියාගන්න නැතුව පුතාට දෙනවා. පුතා කිසිම දෙයක් තියාගන්න නැතුව තාත්තට දෙනවා. මේ ගලායාම තමයි උන්වහන්සේ අපිට දුන්නේ. උන්වහන්සේගේ ස්වරූපයට අපි ඔයාලගේ නිකිනෙකනවා බලා ගන්න ලස්සන ජීවිතයක්. මේ ජීවිතේම තමයි මනුෂ්‍යත් එක්ක බෙදාගන්නේ. හැබැයි මනුෂ්‍යයා ඒ එකිනෙකනාව බලා ගන්න බෙදා ගන්න ජීවිතේ අතහැරලා බෙදා ගන්න ජීවිතය අතහැරියා මොන ජීවිතයකද ඉන්නේ? බදා ගන්න ජීවිතේ. බදා ගන්න ජීවිතේට ආපු හැටියම මොකද වෙන්නේ? මට මාවම බලන්න. ඒක ආත්මාර්ථය කියන්නේ. ඒකයි අන්තිමට කියන ආබ්‍රහම් දෙවියන් වහන්සේ ඔබ ධාර්මිකයන් කියන ඔබ මාගේ හඬට කීකරු බැවින් මිහි පිට සියලු જાතියෝ ඔබ මගෙන් ආශිර්වාද ලබන්නේ. දෙවියන් වහන්සේගේ සැලැස්ම පොඩි. පවුලට, මුදලට, රැකියාවට, තමන්ගේම කමට කොටු විච් අයගෙන්, හිර විච් අයගෙන් දෙවියන් වහන්සේට ලස්සන වැඩේ කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඔබවයි මාවයි ආශිර්වාදයක්. තීරණය ගන්නේ මම ආශිර්වාදයක් වෙනවද? සැපයක් වෙනවද? හිර වුණාද ආශිර්වාදයේ ගලා යාම ලස්සනයි මේකේ ඉඳලා ප්‍රේමන්තිනි ආබ්‍රහම් පිළිමුණු ලෝකෙම ආශිර්වාද කරා. මෙන්න අපේ කැඳදී. සුවිශේෂයේ හරහා තවත් පුතෙක්ව කන්දට අරගෙන යනවා. දැන් මේ කාගේ පුතාවද කන්දට අරන් ගියේ? ආබ්‍රහම්. දැන් සුවිශේෂයේ තවත් පුතෙක් කන්දක් නගිනවා. බලන්න. මාතුමාගේ සුවිශේෂය 9 වෙනි පරිච්ඡේදය 2 වෙනි බලන්න. සදවසකට පසු යේසුස් වහන්සේ පේතුරුද යාකොබ්ද යෝහන්ද වෙන්කොටගෙන ඔවුන් තමන් සමග උස්කන්ධකට ගෙන ගියසේක. උන්වහන්සේ ඔවුන් නිග්‍රහයේ අන්වෙසක් වූසේක. මිහි පිට කිසිවෙකුටවත් සෝදා සුදු කළ නොහැකි තරම් ධවල දීප්තියකින් උන්වහන්සේගේ වස්ත්‍ර බැබිලිනි. දැන් මේ කන්ද මතදී මොකද වුනේ? ජේසුගේ ඇත්ත ස්වභාවය එළියට. ඔබයි තමයි කාගේ දරුවෝ? සුවන්? හා? එනන්නේ අපේ රුපියල් ස්වභාවය එළියට එන්න ජේසුස් කාගේ දරුවෙක්ද? ඔබයි මමයි? ඉතින් හිතලා බලන්න පොඩ්ඩක්. මම මෙතන නැවතිලා හිතලා බැලුවා. පස්සේ කියන්න. 4 වෙනි වගන්තිය. එවිට එලියාද මෝසෙස්ද ඔවුන්ට දර්ශනය වූහ. ඔහු යේසුස් වහන්සේ සමග කතා කරමින් සිටියහ. දැන් කවුද ආව දෙන්න? මෝසෙසුයි එලියා. මේ දෙන්න කන්ද නැගපු දෙන්නෙක්. මෝසෙස් නැග්ගා සීනායි කන්ද. එලියා මොන කන්දද නැග්ගේ? එලියා කන්දක් නැගයි කන්ද නැග්ගේ. බයද? අඬාට දවස් 40ක් නැග්ගා. අපිත් එහෙම තමයි. හරි. එතකොට බලන්න දැන් මේ දෙන්නා අරගෙන කාගේ පණිවිඩයක්ද දෙවියන් එව්වේ ඒ දෙන්නා හරහා? දෙවියන් වහන්සේගේ පණිවිඩය. මොකද්ද පණිවිඩය? ඒකයි වැඩි. මොකද්ද පණිවිඩය? කෙටි කරලා ගත්තොත් බයිබල් විශාරදයෝ කියනවා ආපු පණිවිඩය තමයි ඔය දැන් නට හිටියා ඇති පුදුම දේවල් කර හිටියා ඇති ඔබේ ජීවිතය මට පූජා කරන්න සූදානම් වෙන්න.
යාගයක් වෙනවා. එයි හේතුව තමයි ආබ්‍රහම් යාගෙක් ඔප්පු කරාම තමයි ආශිර්වාදේ ලෝකෙට ආවේ. එහෙනම් උතාට ඉඳගෙන කියනවා යාගයක් වෙන්න එතකොටයි ලෝකෙට ගැලවීම ලැබෙන්නේ. දැන් ආබ්‍රහම්ව සූදානම් කරා දෙවියන් වහන්සේ පුතා වරගෙන ඒ දෙවියන් වහන්සේගේ වැඩේ කරගන්න. මෙන්න දැන් දෙවියන් වහන්සේ කාගේ පුතාවත් දැන් සූදානම් කරන්නේ? තමන්ගේම පුතා. දැන් බලන්න ඊට පස්සේ වෙච්ච දේ. දැන් බලන්න ඒක උන්වහන්සේ කිය තව 3 දෙනෙක් එක්ක. එවිට පේදුරු ජේසුස් වහන්සේට කතා කොට ගුරු දේවයනි අපට මෙහි සිටින්න ලැබීම මහත් වාසනාවකි. අපි මණ්ඩප 3ක් එකක් ඔබටත් එකක් මෝසෙස්ටත් එකක් එලියාටත් සාදුයි කීය. මේ මහා පරිත්‍යාගයේ මැද ඒගොල්ලෝ කූඩාරම් ගහන්න යන්නේ. පරිත්‍යාගයේ ගුණේ හැටියම කාගේ ක්‍රියාවද අපි මැද්දට එන්නේ? දෙවියන් වහන්සේගේ ක්‍රියාව. නේද බලන්න වෙච්ච දේ මම කියන්න. අපි කැමතිය කූඩාරම් ඇතුලේ ජීවත් වෙන්න බලන්න උන්වහන්සේගේ ක්‍රියාවක් ආපු දා 5000කට කන්න දුන්නා. කන්න දුන්නේ හැටියට ජනතාව මොකද කරේ? උන්වහන්සේව රජ කරන්න උත්සාහ කරා. මොකද්ද කරන්න හිතේ? මට කොටු කරගන්න ඕන. හා? කොටු කරගන්න. ඔව්. දැන් හරි යාඥා කරා පරිත්‍යාග කරා හැමදාම ප්‍රයා මීටින් ආව උදේ පාන්දර යාඥා කරා පැය විතර දෙකක් විතර පරිත්‍යාග කරලා කියන හැමදේම කරා කොහොම හරි ජොබ් එක හම්බුණා. දැන් කොහෙද කූඩාරම කරන්නේ? ජොබ් එක ඇතුලේ දෙයිය දුන්න ජොබ් එක නැද්ද? දෙයිය දුන්න මිනිස්සයා. දෙයිය දුන්න දරුවා. දෙයිය තමයි දුන්නේ. දැන් කූඩාරම ගහන්නේ කොහෙද? අපේ ස්වභාවය තමයි කූඩාරම ගන්න. බලන්න ලස්සන දේ 6 වෙනි වගන්තියේ. ඔවුන් මහා වීදියකින් ඇලවි ගියෙන් කියන්නේ. කුමක් කියන්න බැයි නොදැන සිටියේය. තවද වලාකුලක් නැගී ඔවුන් සිසාරා පැවතිනි. මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝය ඔහුට සවන් දෙන්නයි වලාකුලෙන් හඬක් නික්මෙනි. මම පොඩි ප්‍රශ්නයක් අහනවා. ඇයි වලාකුලෙන් හඬක් ආවේ? කොහොමද දෙන්නේ? හා? ඔව් ඉහෙනින් තමයි යාවේ. වලාකුලෙන් එහෙම මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝය මොහොත සමන් දෙන්නයි කියන හඬක් ආවේ ඇයි? හා? ඔය ඉහෙන නිසා හරි දෙවියන් වහන්සේ ඉන්නේ ඉහෙන නිසා ආවා. ඉතින් ඉහෙනින් ආවා. ඇයි එහෙම හඬක් ආවේ? ජේසු තීරණයක් අරගෙන ඉවරයි. එතකොට මොනව කරන්නද? කුරුසෙට ගමන් කරන්න. අපි උන්වහන්සේට අත්වල සන්නාදයක් දීලා අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා. ප්‍රශංසා කරන්න යාගයට එහි ජීව හැටි වෙන හඬ මොකක්ද ඇතුළත? ඔබ මගේ ප්‍රසන්න. මේක තමයි මේ කුටියේදී යාඥාව කියන්නේ. ඔබට යාඥාව බරක් නම් ඔය හඬ හෙන්නේ නැහැ ඔබට. ඔබ ඉන්න තැනම ඉඳන් තමයි යාඥා කරන්නේ. යාඥාව කියන්නේ පරිත්‍යාගයක්. යාඥාව කියන්නේ යාගය. යාඥාවට ගියාම අපිට ඉල්ලන්නේ ඉල්ලන්න දෙන්න බෑ. අද කියනවා ඉඳගෙන සතුරාට මොනව කරන්න කියලාද? ප්‍රේම කරන්න නෙමෙයි. සතුරාගේ යහපත වෙනුවෙන් යාඥා කරන්න කියනවා. ප්‍රේම කරන්න නම් තව කමක් නැහැ. ප්‍රේම කරේ කොහොම හරි. ඊයේ කිව්වා සමාව දෙන්න කියලා. අද කියනවා ඉඳගෙන එයාගේ යහපත වෙනුවෙන් යාඥා. අපිට පුළුවන් තරම් යටි උගුල් ඇදපු එක්කනා වෙන්නේ දැන් අපිට දෙවියන්වහන්සේ කියන මොනව කරන්න කියලාද? ඉතින් මේක තමයි අරගලේ කියන්නේ ඇත්ත. යාඥාවට ගියාම මගේ ඇතුළට වදිනවා. දැන් මට මතක් වෙනවා එකපාරට මේ මිනිස්සයාට කොහොමද සමාව දෙන්නේ? මේ මිනිස්සයාට සමාව දෙන්න පුළුවන්. ආදරය කරනවා කියලා කියන්නත් පුළුවන්. දෙවියන්වහන්සේගේ යහපත වෙනුවෙන් යාඥා කරන්නේ කොහොමද? හැබැයි අමාරුවෙන් මං ඒ තැනට වචනයකින් පිළිතුරක් දුන්නම ඇතුළට එන්නේ මොකක්ද? එතකොට යාඥා යොන්නයින් පස්සේ සතුටක්ද දුකක්ද දෙන්නේ? සතුටක්.
ඒක තමයි මෙතන කියන්නේ. අපි පරිත්‍යාගය කුරුසේ අමාරු ගමයි. හැබැයි කුරුසෙට එහි කියද්දී ඇතුලෙන් එනවා මේ ස්පර්ශය. මොකක්ද ස්පර්ශය? ඔබ මගේ ආදර පුතා. ඒක බලන්නේ ලස්සනනේ. බලන්න 9 වෙනි වගන්තිය. 8 වෙනි වගන්තිය හදිස්සියෙන්ම අවට බැලූ විට ඔහු Taman සමග යේසුස් වහන්සේ හැර අන් කිසිවෙකු නොදුටුවෝය. ඔවුන් කන්දෙන් බසින කල මනුෂ්‍ය පුත්‍රයාණන් මලවුන්ගෙන් උත්තාන වනතුරු Taman දුටුවේ කිසිවෙකුට නොකියන ලෙස උන්වහන්සේ ඔවුන්ට අනකලසේක. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා දෙවි. බලන්න මේ පුතාව දෙන්නේ කියලා ආබ්‍රහම්ට කිව්වා. එහි කිව්වම ගැටලුවෙක් ගෙනල්ලා සමිදානන් වහන්සේ යාගය වෙන්නම් කියලා කුරුසේ යාගේ වුණාම තාත්තා මොනවද දුන්නේ? ඒ ජේසුවම උත්තාන කළා. දැන් වයසට ගිහිල්ලා මැරිලා යන පුතේ හැමදාම ජීවත් වෙන මම පොඩ්ඩක් ගන්න උතරදී මේක තමයි ක්‍රිස්තියානි ප්‍රීතිය කියන්නේ. ඔය තන අල්ලපු එක්කන මැරෙනවද? මැරෙන්නේ නැහැ. කවදාවත් මැරෙන්නේ නැහැ. මැරෙනවා තමයි ඒත් මැරෙන්නේ නැහැ. අමරණීයයි. ඒ අමරණීයත්වය කවුද අපිට ගෙනල්ලා දුන්නේ? යේසුස්. උන්වහන්සේ විතරක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි. ප්‍රේමවන්තේනි උන්වහන්සේ ආබ්‍රහම් තුලින් ලෝකෙට ආශිර්වාදයක් දුන්නා තමයි. හැබැයි ජේසු තුලින් අපේ ජීවිතයට ස්වර්ගීය උරුමය පාප සමාව විතරක් නෙමෙයි පාපය නිසා ලබන්න ඕන දඩුවමෙනුත් උන්වහන්සේ අපව නිදහස් කළා. ඇයි ඒ? උන්වහන්සේ පරිත්‍යාග වුණ නිසා. උන්වහන්සේ පරිත්‍යාගය කියන්නේ. ප්‍රේමන්තිනි මිනිස්සු මට්ටමින් බැලුවම මේක මෝඩ හැමදේම නැති වුණා වගේ. උන්වහන්සේ මොකද උන්නේ? උන්වහන්සේ ඒ කිව්ව හැටිම මොකද උන්නේ? දේවත්වය නැති වුණා. දේවත්වය නැති උන්නේ මම කතාවට කියන්නේ දේවත්වය නැතිලා කියන්නේ මොකද්ද? ඊට පස්සේ උන්වහන්සේ ප්‍රාතිහාර්ය කරාද? නෑ මාක්කොල් දින උන්වහන්සේ කෙටිම ජෙරුසලමට ගිය ප්‍රාතිහාර්ය අඩුයි. මරන්න යද්දී අභියෝග කරා දෙවියන්වහන්සේගේ පුතා නම් මෙහෙම කරන්න කියලා දුක් කරාද කරේ නෑ. දේව බලය එළියට ආවේ නෑ. නිර්වත් කරා ඇදගෙන ගියා පෙරදුනා පරාජිතයෙක් වගේ කුරුසෙට ගියා. හැබැයි ඒ ඇතුලෙන් ප්‍රේමවන්තේනි හිතා ගන්න බැරි දොරක් අපිට ටිකක් කට පියාගන්න කිව්වොත් කට පියාගත්තේ කියන්න ඕන දේ කියන්න ඕන. ඒක නිසා ප්‍රේමවන්තේනි ඇමරිකාවේ ඉන්නවා බිෂොප් ෆුල්ටන් ෂීන් කියලා හිටියා 1930 ගණන් වල දේශික අගරාධ ගුරුතුමෙක්. උන්වහන්සේ කියලා දෙනවා බයිබල් විශාරදෙක් උන්වහන්සේ මතයක් කියලා දෙනවා ආබ්‍රහම්ගේ යාගය දැක්ක දෙවියන් වහන්සේට උනාලු උන්වහන්සේගේ පුතාව මේ ලෝකෙට උන්වහන්සේ මොකද පරිත්‍යාගයේ ජනුරු කියන්නේ මොකද්ද? උන්වහන්සේව දාන කළා. මුළු ලෝකෙම පාපේ සාපයෙන් ඒ විතරක් නෙවෙයි මරණය විනාශ කරා. මරණය විනාශ කරා කියන්නේ මරණය කියන්නේ විනාශ වෙන දෙයක් නෙමෙයි. මරණය කියන්නේ ජයග්‍රාහී අලුත් ජීවිතයකට ඇතුල් වෙන තැන. දොරක් විතරයි. කොහෙන්ද පටන් ගත්තේ? සමිදානන් වහන්සේගේ පරිත්‍යාගය. ප්‍රේමන්තිනි එහෙනම් අපිටත් සහතිකයක් තියෙනවා. මොකද දින සහතිකේ අමාරු තමයි. හැබැයි දෙවියන් වහන්සේට කීකරු වෙලා පරිත්‍යාග වෙන්නේ. ඒක ලැජ්ජාව. සමහරවිට පෙරදිලා නිර්වත් වෙලා දුක අමාරුයි.
මට මගේ தත්ත්වය නැති වෙනවා. හැබැයි ඒ තැනට මම ඇතුලෙන් පිළිතුරු දෙනකොට උන්වහන්සේ හැම දෙයක්ම සපයන්න පටන් ගන්නවා. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා ඒකයි ප්‍රේමන්තනි බලන්න දෙවෙනි කීම කියන රෝම 8:31 බලන්න මේ හරිය වැදගත් මේක අපි කියලා අපි මේක කරමු බලන්න රෝම 8:31 කරුණු මෙසේ නම් කියන්නේ කුමක් නිගමනය කරමුද දෙවියන් වහන්සේ අපේ පක්ෂයට නම් අපට විපක්ෂ වන්නේ කවරෙක්ද මිනිස්සු මොනවා කිව්වත් මොකද උන්වහන්සේ අපේ පැත්තේ නම් උන්වහන්සේ අපේ පැත්තට වෙන්න නම් මට දිනන දෙයක් කරන්න මොකද්ද යාගයක් මට කියනවා බලන්න ප්‍රේමයෙන් අමාරුයි බලන්න මට ඉන්නේ පලි ගන්න සුව පහසු අතාරින්න මගේ தত্ত্বය පිළිගැනීම මම බදාගෙන ඉන්නේ හැබැයි උන්වහන්සේ මගෙන් ඒක ඉල්ලනවා බලන්න ඊට පස්සේ තිස්සේ උන්වහන්සේ Tamanගේම කියන්නේ පුත්‍රයාණන්වද ඉතිරි කර නොගෙන අප හැම උදෙසා පරිත්‍යාග කළසේක එසේනම් ඒ දීමනාව සමග උන්වහන්සේ අන් හැම දෙයක්ම අපට නොමසුරුව නොදෙනසේක්ද ප්‍රශංසා වේවා ප්‍රසංජයෝවා උන්වහන්සේගේ මානෙට අපි අහු වෙනකොට උන්වහන්සේ හැම දෙයක්ම සපයන්න පටන් ගන්නවා. අවශ්‍යතාවය මාර්ගයක් නැති තැනින් මාර්ගයක් හදලා උන්වහන්සේ සපේරවල ලිකාත්ලා දුවේදලා ලිකාත්ලා දැන් තාබෝර් මධ්‍යස්ථානේ නැති වුණා. තව තැනක් කෙනෙක් පරිත්‍යාග කරා. ඒ පරිත්‍යාග කරපු කෙනා ඇවිල්ලා කිව්වලු තාත්තේ මගෙන් ඇවිල්ලා ගිය සතියේ මේක ඉල්ලුවා මාසෙට ලක්ෂ 5ක් කුලිය දෙන්න කියලා. මම මේක නිකන් බලන්න ඒ වගේ සමහරක් වෙලාවට පරිත්‍යාගි වෙන්නේ අපි බැලෙනකම් බලන්නේ. ඒ දේ ප්‍රශ්නේ විසඳනකම් බලන් ඉන්නවා. මට මතකයි මගේ ඉන්න අංකල් කෙනෙක් අපේ පවුලට සම්බන්ධ. එයාගේ ගෙදර ඔක්කොම මේ ගමනට ආවා. එයාගෙන් මම ඇහුවම කියනද බෑ පුතා මේ සිගරට් එක මට අතාරින්න බෑනේ. මම කොහේ සිගරට් එකත් එක්ක පිස්සුද සිගරට් එක අතාරපු දවසට තමයි මම ඉන්නේ කිව්වා. අනේ මාස දෙකකට විතර පස්සේ මොකද උනේ? heart attack එකක් හැදිලා මැරුණා. සිගරට්ම බීලා. වැඩේට එන්න හම්බුනේ දේවාන්දේවි විශ්වාසයෙන් මේකට සම්බන්ධ වෙන්න. සියල්ලම සපයන දෙවියන් වහන්සේ මම ඔබට කියනවා පොඩි දේවල් වලින් පටන් ගන්න. ලොකු දේවල් කරන්න එපා. සමහරවිට ඔබ මං දිහා බැලුවොත් එහෙම නැත්නම් තාත්ත දිහා බැලුවොත් ලොකු දේවල් ඒගොල්ලෝ කරන්නේ. ඒව කරන්න එපා. පොඩි දේවල් එදිනෙදා ඉගෙන උන්වහන්සේ පොඩි දේවල් පරිත්‍යාග කරන්න පූජා වෙන්න යාග වෙන්න කියලා. ඒ තැනදී ඔබ යාග වෙන්න පටන් ගන්නවා. මේ ක්‍රමයට තුල්ලේ. එතකොට ඔබට දැනේ පොඩි දේවල් උන්වහන්සේ සපයනවා ඔබට. මම ඔබට කියන දේ ඒ සපයන දේ අගය කරන්න. තව කෙනෙක් ඔබ දැක්කොත් එහෙම යාට දෙවියන් වහන්සේ සපයනවායි කියලා ඒකට ස්තුති කරන්න. ඊර්ෂ්‍යා කරන්න එපා. මේ කෙනාට ඒ දේ ලැබුණා. ඔව් දෙවියන් වහන්සේ යාට සැපයුවා. ඒක දෙවියන් වහන්සේගේ දෙනෙකින් දකින්න. උන්වහන්සේගේ ක්‍රියාව අපමැද්දේ ක්‍රියාත්මක වෙනවා දකින්න. පහර ගහන්න එපා. පරිසිවරු විනයදරය වගේ. ප්‍රේමන්දිනි එතකොට මොකද වෙන්නේ? අපි නොදැනුවත්වම අපේ ලෝකය ඒ ලෝකෙට එතකොට පරිත්‍යාගය කියන්නේ ලොකු සතුටක්. යාග වෙනවා කියන්නේ ලොකු සතුටක්. මේක පොඩ්ඩට පටන් ගන්න. ඉතින් පාන්දර පොඩි දෙයක් නම පටන් ගන්න. කාලේ උන්වහන්සේට මේ අමාරුවෙන් පටන් ගන්න පොඩි දේවල්. බලන්න තෙරේසා මෞතිමේගේ ආඥාවක් තියෙනවා මම ඒක ක්ලික් කරගෙන ආවා. මොකද තාත්තට මම කොළ වගේ දුන්නා. ඒක ඕනනම් පස්සේ කට්ටිය මදිනා ෆොටෝ කොපි කරලා ගන්න. ඒ ලස්සන ආඥාවක්. ඒක පොඩි කියලා බෙදුවා නේද මට ඉක්මනට කරලා කියන්නේ. පොඩ්ඩක් ඉතින් කට්ටිය දාගන්න මම මේ අවශ්‍ය තමයි වුණා කරේ. ඒකේ තෙරේසා මෞතිමිය ඉඳන් කියනවා ඔබ කාරුණික වුවත් ආත්මාර්ථකාමී චේතනා මුල් කර ඔබ බොහෝ විට මිනිසුන් අසාධාරණ තර්කානුකූල නොවන මිනිස්සු අසාධාරණයි තර්කානුකූල නෙමෙයි ආත්මාර්ථකාමී
ඒ වුණත් ඒගොල්ලන්ට සමාව දෙන්න. අසාධාරණ කියන අසාධාරණ නිශ්චයන් කරන තර්කානුකූල නැහැ කියන්නේ චෝදනා එල්ල කරනවා කිසිම තර්කයක් නැතුව. එහෙම දේවල් ගොඩක් වෙනවනේ තාත්තා. තර්කෙකුත් නැහැ. තර්කානුකූල වෙන්නේ නැහැ ඒවා. ආත්මාර්ථකාමී. යේසුගේ තෙරේසා මවුතුමිය කියනවා ඒත් ඔවුන්ට සමාව දෙන්න. ඔවුන්ගේ හැසිරීම වලට කොටු වෙන්න එපා. ඔබ කාරුණික වුවත් ආත්මාර්ථකාමී චේතනා මුල් කරගෙන මිනිසුන් ඔබට චෝදනා එල්ල කළ හැකිය. ඒ කාරුණික මට මේ කොමක් එක මට හිතුණා මම කවුගේ දවස්වල කිව්වා. සමහරක් වෙලාවට ගොඩක් වෙලාවට විවාහ ජීවිතවල කියනවා නේද මට ඇත්තමයි අනේ මං ඉස්සර දෙහිම නෙමෙයි මං හරි හොඳයි. මේ මිනිස්සයා හින්දා දැන් මං යක්ෂණියක් වෙලා. මට හරි කේන්ති යනවා. දැන් මොකද උනේ මං ඒ අම්මට හොඳ අම්මට මොකද උනේ? හොඳ තමයි ආද කරා. ඒ මිනිස්සයා නරක වුණා කියලා ඒ දෙයියදී මගේ හොඳකම මන් නැති කරගන්න. ඒක තමයි මෙතන කියන්නේ. අරයා හින්දා මං වෙනස් වෙන්න එපා මගේ යහපත් ගතිය. ඒකයි තෙරේසා මවුතුමිය කියන්නේ. තෙරේසා මවුතුමිය කියනවා ඔබ සාර්ථක වූ අවිශ්වාසවන්ත මිතුරන් සමහරෙක්ද අව්‍යාජ සතුරන් සමහරෙක්ද ඇති වෙනවා. කියන්නේ මං සාර්ථක වුණොත් බොරු යාළුවෝ මට මේ සල්ලි කියන වෙලාවට යාළුවෝ වැඩි. එහෙම වෙනවා. ඒ වගේම යටින් කටුවයින් ඒගොල්ලෝ ඉන්නවා. ඒත් ඔබ සාර්ථක වෙන ජීවිතය අතාරින්න අන්තිමට ඉඳගෙන කියනවා මම කොලේ ගන්නේ මම නැත්නම් වෙලා ඉන්න සමන් කියන්නේ අන්තිමට කියනවා ඉඳගෙන අවසාන විග්‍රහයේදී ඒ ඔබත් දෙවියන් වහන්සේ අතර ඇති දෙයක් මිස කිසි විටක ඔවුනුත් ඔබත් අතර ඇති දෙයක් නෙවෙයි. අන්තිමට මම කරන හැමදේම කායිස්රහා කියන ගණදුනුවත් මිනිස්සුන් ඉදිරියේ නෙමෙයි ප්‍රේමන්තිනේ. ආබ්‍රහම්ට දැන් කිව්වනේ දෙවියන් වහන්සේ පුතාව දෙන්න කියලා. ආබ්‍රහම් ගෙට ගිහිල්ලා සාරායිට කිව්වා නම් දෙවියන් වහන්සේ මට පුතාව යාගයක් වෙන්න උපු කරන්න දෙනවයි කියලා සාරායි මොනව කරයිද? හා? කැත්ත අරගෙන ආබ්‍රහම්ට කොටයි. මොඩ වැඩ කරන්න එපා කියලා නේද? හා? ප්‍රේමන්දී ජේසු පරිත්‍යාගී වෙනකොට කවුරුත් ගරු කරේ නිග්‍රහ කරා. හැබැයි ජේසු පිළිතුරු දුන්නේ ඇතුලෙන් කාටද? දෙවියන් වහන්සේ. ඒක නිසා ආබ්‍රහම්ට වගේ දෙවියන් වහන්සේ තාත්තා පුතාව පැහැරියේ නෑ. කුරුසෙදි සැනසුවා. ඒක නිසා ප්‍රේමන්තේ අපි මේ කාලේ අපේ විශේෂයෙන්ම අපේ ජීවිතයේ සම්දානන් වහන්සේට සුද්ධාත්මයන් වහන්සේට දෙවියන් වහන්සේට ඇතුලෙන් කීකරු වෙන ජීවිතයකට දැනුවත්වම ඇතුල් වෙන්න. මේක හැබැයි ලේසි නෑ. අපි හිතනවා සමහරවිට මම විතරක් කීකරු වුණොත් ඇතිද කියලා. මහත්මා ගාන්ධි ඉංග්‍රීසි රට පාලනය කරනකොට මහරජාලා ගොඩාක් හිටියා ඉන්දියාවේ. ප්‍රාන්ත අල්ලගෙන හිටියා. ඒ විදියට ඉංග්‍රීසියෙන් නිදහස දුන්නා නම් අද ඉන්දියාවක් නැහැ. හැබැයි මහත්මා ගාන්ධි හැම තැනම ගමන් කළා. මහත්මා ගාන්ධිට කිව්වා ඉඳගෙන රටේ ප්‍රභූවරු ඇවිල්ලා අපි ඔබේ දර්ශනයට අපි කැමති. අපි ඔබත් එක්ක ගමන් කරන්න කැමති. හැබැයි ඔබ third class පෙට්ටිය යන එකයි අපිට ප්‍රශ්නේ. ඇයි ඔබට first class යන්නේ? ඇයි ඔබ third class පෙට්ටියේ යන්නේ කියලා. එතකොට මෙයා ඉදිරියට උත්තරේ මොකද්ද? fourth class නැති හින්දා තමයි third class. හරිද? එයා මහත්මා ගාන්ධිගේ ජීවිතේ තියෙන එයා වෛවාහික සම්බන්ධකමත් අතහැරියා. එයාගේ බිරිඳ කියලා ඇයි මේ උතුම් ක්‍රියාවට නිකම් මේ පාවුනේ ඉඳ නෙමෙයි. මම පරිත්‍යාගී වෙනවා. මම පූජා වෙනවා. මම මේ සතුටත් මම අතහරිනවා. ඊටත් වඩා ඉහළ අරමුණක්. අද ඒක නිසා මම දන්නවා මම මැද පෙරදිග කියන්නේ මැද පෙරදිග ඉන්න ඉන්දියන් අය ඉන්දියන් කඩේකට ගිහිල්ලා ඉන්දියන් පිටි පැකට් එක තමයි ගන්න. ඉන්දියන් ෂර්ට් එක තමයි ගන්න. අපිටත් කියනවා ගන්න කියලා. දේශාභිමානීය කොට නැගුණා. අපි තුලත් අභිමානයක් තියෙනවා. අපි කාගේ දරුවෝද? මේ අභිමානයේ ගොඩනගින්න නම් අපි පරිත්‍යාගී වෙලා
අපි මේ මහා ආශිර්වාදයට ඇතුල් වෙන්නේ. මේ පරිත්‍යාගය අපේ කුඩා පරිසරය, කුඩා සමාජය, කුඩා ලෝකය උන්වහන්සේ වෙනස් කරයි. හිරවිච්ච තැන්වලින් මිනිසුන්ව නිදහස් කරයි. ඒ සඳහා උන්වහන්සේ දවසට කැදවලා තියෙන නිසා අපි උන්වහන්සේලා අපේ දෑත් ඔසවලා කටට විවෘත කරලා අපි උන්වහන්සේට ස්තුති කරමු. ප්‍රශංසා වේවා. හාලෙලුයා. හාලෙලුයා. නමස්කාර වේවා. ස්තුති ස්වාමී ජීවමානයි වහන්සේ. ප්‍රශංසා වේවා. අපි නමස්කාරයට සිදුවනවා. අපි මේ කියන්නේ ගීතිකාව. කුරුසියේදී माँ गलवन ले धारा गला दिया माँ मुदवन परित्यागी पूजा අපිට අපෙන් ඉල්ලන දේ කරන්න යනකොට රිදෙන රිදිල්ලද උන්වහන්සේගේ රිදිල්ලද වැඩි. ලෝපාල්තුමා කියනවා අපේ දුක් විඳීමෙන් උන්වහන්සේගේ දුක් කුරුසියේ ගමනේ තියෙන උණුතාවය සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ උණුතාවය සම්පූර්ණ කරන්න. ඒ නිසා අපේ තියෙන අමාරුව, අපේ තියෙන මානසික ස්වභාවය, සමහරක් වෙලාවට ඥාන වලින් එන ගතිය. මාත් එක තාත්තා කෙනෙක් කිව්වා ඉඳගෙන එයාගේ අත්දැකීමක්, එයාගේ යාළුවෙක්, එයාගේ බිරිඳ හරි සැරයිලු. මම කිව්වා ප්‍රශ්න ඇති වෙන්නේ නැද්ද? නෑ, දැන් එයා මහත්තයා ඒ බිරිඳට ඉඩ දීලා ඉන්නවා. ඇයි ඒක වෙනස් කරන්න බෑ. ඥානමය ස්වභාවයක්. ඥාන ඇතුළෙන්ම තියෙනවා ඒ උණුසුම්කම. හැබැයි උන්වහන්සේගේ ලේ උන්වහන්සේ ඔබටයි මටයි ඇතුල් කරලායි තියෙන්නේ. ඒ නිසා අපි ඉල්ලමු. අපි නමස්කාර කරමු උන්වහන්සේ. මේ මහා පුදුම පරිත්‍යාගය ලෝකයේ පවතිනකම් උන්වහන්සේ අපි අතර ප්‍රකාශ කරලා තියෙනවා. අත්දැකීමක් කරලා තියෙනවා. නිරන්තරයෙන් මේ සම්බන්ධකම උන්වහන්සේ අපව අරගෙන යනවා. මේ මහා යාගයේ විදිහින් අපි උන්වහන්සේට නමස්කාර කරමු. අපි උන්වහන්සේට ස්තුති කියමු. ප්‍රශංසා වේවා ස්වාමී. නමස්කාර වේවා. ඔව් ස්වාමීනි ආදරයයි වහන්සේගේ සංඥා අපිට ගලාගෙන යනවා. යාලෝකයයි වහන්සේගේ සංඥායි. ඔව් ස්වාමීනි බද්දවි. ඔබ වහන්සේට එක්ක බද්දරින්නට ස්වාමී. ඔබ වහන්සේ ස්වාමීනි ස්වාමීනි අනෙක්කම තැන් වහන්සේ. වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා. නමස්කාර වේවා. නමස්කාර වේවා. ස්තුති ස්වාමී. Oriari ari 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 Stuti See
स्वामी प्रशंसा नमस्कार स्तुति स्वामी අද ආරම්භයේදීම මට දැනුණා නිකන් කෙනෙක් අද මෙතනට ඇවිල්ලා ඉන්නවා ලොකු ඇතුළාන්ත බයකින් අරගලයකින් චකිතයකින් ස්වාමීන් වහන්සේගේ ආදරයට ඔබ ඇතුල් වෙන්න ඉඩ දෙන්න උන්වහන්සේට ඔබට උපස්ථාන කරන්න අපි කියන දෑත් සිදුරු වූනේ මානස දෙපා සිදුරුනේ මගේ මේ මොහොතේ මං අත්දකින අරගලය මං මේ මොහොතේ අත්දකින දුබලකමට අසරණකමට මගේ ඇතුලේ තියෙන පාපිෂ්ඨකමට උන්වහන්සේ වන්දියක් ගෙවලා ඉවරයි ඒ තමයි සුවාරංචිය මට පරිත්‍යාගී වෙන්න බැරි තැනට උන්වහන්සේ වන්දියක් ගෙවලා ඉවරයි මට යාගයක් වෙන්න බැරි තැනට උන්වහන්සේ පරිත්‍යාගයක් කරලා ඉවරයි උන්වහන්සේ තාත්තා උන්වහන්සේට සියල්ල සැපයුවා. ඒ සියල්ල සපයන තාත්තත් එක්ක මාව සම්බන්ධ කරලා ඉවරයි. ඇදහිලි තුනේ. එකම දේ නමස්කාරය විතරයි. ස්තුතිය විතරයි. සියල්ල සපයන දෙවියන් වහන්සේ. මේ සන්ධ්‍යාවේ. දැන් සිදුවේ මානිසයි.
තරජනේ දීප කෙනෙක් ඇතුළෙන්ම තර්ක කරනවා මේක අසාධාරණයි. මේක වැරදි, මේක වෙනස් වෙන්න ඕන. ස්වාමීන් වහන්සේ කියන පුතේදුවේ මම ඔබට වඩා ගොඩාක් විශාලයි. මේ ලෝකේ ඔබට වඩා ගොඩාක් විශාලයි. ඔබේ ජීවිතයේ සැලැස්ම ඔබට වඩා ගොඩක් විශාලයි. ඒ නිසා අරගලේ ඇතුළේ මට කී කරුවේ මට ඉඳ දෙන්න ඔබ ඇතුලේ ක්‍රියා කරන්න. ඔබේ හැම දෙයක්ම ඔබ අල්ලගෙන ඉන්න දේවල් අතහරින්න. මම ඔබව ලෝකෙට කැමැත්තට අරගෙන යන්න පුරුදු වෙනවයි කියලා ස්වාමීන් වහන්සේ ඒ වගේම කෙනෙක්ට මෙතන ඉන්න කෙනෙක්ට උන්වහන්සේ කතා කරන බොමාටේ 28 දෙවියන් වහන්සේලා ආදරය කරන අයගේ ජීවිතේ හැම යහපතක්ම යහපතකට හරවනවා. ඒ නිසා ඔබේ ජීවිතේ විශ්ව යහපත. ඔය අවනම් ඔය අමාරු මගේ පාදපාදුල තියලා දැන් මගේ කැමැත්තට ඔබ පිළිතුරු දෙන්න. මට ප්‍රසන්න වෙන දේ මම ඔබ ජීවිතේම කරන්න. ඔය අයහපතම මම ඔබේ ජීවිතයේ ආශිර්වාදයක් කරන්න පොරොන්දු වෙනවා කියලා ස්වාමීන් වහන්සේ සඳහන් කළා. හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා. ඒ වගේම ඇලපති යම්කිසි වේදනාවක් අල්ලදි සමහරක් වෙලාවට ගෙඩියක් වගේ දැනෙනවා. ස්වාමීන් වහන්සේ කියනවා ඔබ හිතන නපුර ඇතුලේ ඔබට තියෙන ඒ වේදනාව ඇතුලේ මම ජීවත් වෙනවා. මාව අදහා ගන්න. අන්ධකාරයේ දේවල් වලට ඉඩ දෙන්නට එපා ඔබ පාලනය කරන්න. මාව අදහා ගන්න. මම ඔබට නිසි මඟ පෙන්වන්න පොරොන්දු වෙනවයි කියලා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ ඉන්න ස්ථානයේ වහලේ මට්ටමින් එක්තරා දීප්තිමත් ආලෝකයක් දැබලෙන්නට පටන් ගත්තා. දිගින් දිගටම එකම තැනකින් එකම ආකාරයෙන් දැබලෙන්නට පටන් ගත්තා. සමිදානන් වහන්සේ අනාවරණය කරනවා මේ ස්ථානයේ උන්වහන්සේ කෙනෙක් තෝරගන්නට යනවා. ඒ කෙනාව උන්වහන්සේගේ ශුද්ධාත්ම ආලෝකයෙන් බබලවන්නට යනවා. ශුද්ධාත්ම ආලෝකයෙන් ඔහුගේ ඇතුළාන්තය මෙහෙවලා ඒ කෙනා තුලින් මේතරට මේ ස්ථානයේ මේ කරගෙන යන දෙයට මහත් ආශිර්වාදයක් ඒ කෙනා තුලින් ගලාගෙන සලස්වන කියලා සම්දරන
අපට ලබා දේවා. අපේ ස්වාමිනී ඉතාලි ඔයාගේ දෙකාතුගේ ජේසු බිහිලා